ආයුබෝවන් නිෂ්පාදිත බෙදා හැරීම සඳහා වෙළඳාම දායක වන අයුරු විමසයි. අදාළ නිපුණතාව 11 යටතේ නිපුණතා මට්ටම් 3ක් අද මේ දරුවන් එක්ක සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිෂ්පාදිත බෙදා හැරීම සඳහා වෙළඳාම දායක වන ආකාරය. එම නිපුණතා මට්ටම යටතේ ප්‍රධාන ඉගෙනුම් ඵලයන් කිහිපයක් මේ දරුවන් එක්ක ළඟා කරගන්න මේ කොටසේදී අපි බලාපොරොත්තු වෙනවා. වෙළඳාම යන්න හඳුන්වයි, වෙළඳාම ප්‍රභේද කොට දක්වයි, වෙළඳාමේ ක්‍රියාවලිය සිදුවන විවිධ ආකාර විස්තර කරයි, බෙදා හැරීමේ ක්‍රියාවලිය සිදුවන විවිධ ආකාර රූප සටහනකින් දක්වයි, දෙන ලද භාණ්ඩයක බෙදා හැරීමේ ක්‍රියාවලිය රූප සටහනකින් දක්වයි. තවත් ඉගෙනුම් ඵලයන් කිහිපයක් වෙළඳ අතරමැදියන් හඳුන්වයි, වෙළඳ අතරමැදියන්ගේ කාර්යභාරය අගයයි, නියෝජිතයන් ඔවුන් සපයන සේවා අනුව වර්ග කරයි, වෙළඳාම සඳහා අතරමැදියන් යොදා ගැනීමේ වාසි සහ අවාසි සඳහන් කරයි. අපි බලමු දරුවනි. වෙළඳාම අර්ථ දැක්වීම ගැනුම්කරුවෙකු සහ විකුණුම්කරුවෙකු අතර යම් ප්‍රතිෂ්ඨාවකට කිසියම් නිෂ්පාදිත භාණ්ඩයක් හා සේවාවක් අයිතිය හුවමාරු වීමේ ක්‍රියාවලිය වෙළඳාම කියලා අපි කතා කරනවා. කවුරු අතරද ගැනුම්කරුවෙකු සහ විකුණුම්කරුවෙකු අතර යම් ප්‍රතිෂ්ඨාවකට නිෂ්පාදිත භාණ්ඩයක හෝ සේවාවක අයිතිය හුවමාරු වීම, කියන්නේ දෙපාර්ශවයටම යම් ප්‍රතිලාභ සහිත දෙයක් හුවමාරු වෙන්න ඕන කියන එක අපි මෙතනදී සඳහන් කරනවා. ඒ මත සිදුවන ක්‍රියාවලිය අපි කියනවා වෙළඳාම කියලා. දරුවන්ට පැහැදිලි වෙළඳාම කියන්නේ කුමක්ද කියන දේ පිළිබඳ යම් අදහසක් අපි බලමු. අපි මේ කතා කරපු වෙළඳාම අපි මේ ආකාරයෙන් ප්‍රභේද කොට දක්වනවා. අපි වෙළඳාම ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකට බෙදනවා දරුවනි. එක දේශීය වෙළඳාම, අනික විදේශීය වෙළඳාම. බලන්න සටහන දිහාව. අපි දේශීය වෙළඳාම කොටස් දෙකකට බෙදලා මෙතනදී සඳහන් කරලා තියෙනවා. එකක් සිල්ලර වෙළඳාම, අනික තොග වෙළඳාම. බලන්න විදේශ වෙළඳාම. ඒකේ ප්‍රභේද දෙකයි. ආනයන වෙළඳාම, අපනයන වෙළඳාම. අපිට මේ වර්ගීකරණය වෙළඳාම ප්‍රධාන කොටස් දෙකක්. එකක් දේශීය වෙළඳාම, අනික විදේශ වෙළඳාම. දේශීය වෙළඳාමේ කොටස් දෙකක්. එකක් සිල්ලර වෙළඳාම, අනික තොග වෙළඳාම. අවධානය යොමු කරන්න දරුවන්. අපි විදේශ වෙළඳාම කොටස් දෙකකට වර්ග කරලා තියෙනවා මෙතනදී. ආනයන වෙළඳාම සහ අපනයන වෙළඳාම කියලා. මේ යම්කිසි අවශ්‍ය කාරණයක් වෙතොත් අපේ දරුවන් සඳහන් කරගන්න කියලා මම කියා සිටිනවා. ඒ අවශ්‍ය දේවල් සටහන් කර ගැනීමක් කරන්න. බෙදා හැරීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය දරුවන් එක්ක අපි සාකච්ඡා කරනවා. පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග. අපි මෙතනදී විශේෂ අවධානය යොමු කරන්නේ පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග පිළිබඳව.
බලන්න නිෂ්පාදකයා නිෂ්පාදනය කරපු භාණ්ඩ පාරිභෝගිකයා වෙත ඍජුවම බෙදා හරින එක මාර්ගයක් තියෙනවා. දෙවෙනි මාර්ගය නිෂ්පාදකයා නිෂ්පාදනය කරපු භාණ්ඩ සිල්ලර වෙලෙන්දා මගින් පාරිභෝගිකයා අතට අපි බෙදලා හරි දෙනවා. නිෂ්පාදකයා නිෂ්පාදනය කරපු භාණ්ඩ තොග වෙලෙන්දෙක් මගින් අපි සිල්ලර වෙලෙන්දාගේ අතට පත් කරනවා. ඒ භාණ්ඩ අපි පාරිභෝගිකයා අතට ලබලා දෙනවා. නිෂ්පාදකයා නිෂ්පාදනය කරපු භාණ්ඩ නියෝජිතයෙක් මගින් තොග වෙලෙන්දට ලබලා දෙනවා. තොග වෙලෙන්දා මගින් සිල්ලර වෙලෙන්දට ලබලා දෙනවා. ඒ මගින් අපි පාරිභෝගිකයට ලබලා දෙනවා. වෙළඳ අතරමැදියන් අපි බලමු. කවුද මේ අතරමැදියන් කියලා කියන්නේ? නිෂ්පාදිත බෙදා හැරීමේදී නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර සිටින බෙදා හැරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන පාර්ශව. ඒ කියන්නේ නිෂ්පාදිතයක් බෙදා හැරීමේදී නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර සිටින බෙදා හැරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන විවිධ පාර්ශව. අපි ප්‍රධාන පාර්ශව තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. එක තොග වෙලෙන්දා, අනිත් කෙනා සිල්ලර වෙලෙන්දා, අනිත් අය නියෝජිතයන්. නියෝජිතයෝ මේ බෙදා හැරීමේ කාර්යයේදී අතරමැදියන් ලෙස සම්බන්ධ වෙන තවත් පාර්ශවයක්. ඒ කියන්නේ නිෂ්පාදිතයා නිෂ්පාදකයාගේ සිට එක පාරිභෝගිකයා අතට පත් කරන තෙක් සිදුවන ක්‍රියාදාමයේදී, ඒ කියන්නේ බෙදා හැරීමේ ක්‍රියාවලිය කියන කටයුත්තේදී සම්බන්ධ වෙන පාර්ශව තුනයි. එක තොග වෙලෙන්දා, අනික සිල්ලර වෙලෙන්දා, අනිත් පාර්ශවය නියෝජිතයන්. ප්‍රධාන පාර්ශව තුනක් අපි දරුවන් එක්ක මෙතනදී සාකච්ඡා කළා. නියෝජිතයි. කිසියම් ප්‍රධානියෙකුගේ බලය පිට යම් කාර්යයක නිරත වන්නන් නියෝජිතයන් ලෙස හඳුන්වනු ලබයි. මේ නියෝජිතයා තමාගේ ප්‍රධානියා වෙනුවෙන් වගකීම් බාර ගන්නවා. ඒ වෙනුවෙන් ඔහුට කොමිස් මුදලක් හිමි වෙනවා. දරුවන් අවධානය යොමු කරන්න. යම් ප්‍රධානියෙකුගේ බලය පිට යම් කිසි කාර්යයක නිරත වන්නන් අපි කියනවා නියෝජිතයන් කියලා. එතකොට මේ නියෝජිතයා වගකීම බාර ගන්නවා තමන්ට අදාළ කටයුත්ත පවරපු කෙනා වෙනුවෙන්. මේ නියෝජිතයා කරන කාර්යභාරය වෙනුවෙන් අපි යාට ගෙවනවා යම් කිසි කොමිස් මුදලක්. ඒ කරන ගෙවීම අපි කියන්නේ කොමිස් කියලා. ඒ මුදලකට යාට හිමිකම ලැබෙනවා. නියෝජිතයන් මෙතනදී වර්ග පහක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. වෙන්දේසිකරු ප්‍රසිද්ධ වෙන්දේසියේ භාණ්ඩ විකිණීම සිදු කරනවා. කැපකරු නියෝජිතයා තමන් භාණ්ඩ විකිණීමට අමතරව ඒ විකුණපු භාණ්ඩවලට අදාළ මුදල් එකතු කර දීමේ වගකීමටත් ඒ නියෝජිතයා බැඳී සිටිනවා. කැපකරු නියෝජිතයා. සාධකයා බෙදා හැරීමේ ක්‍රියාවලිය තුල අතරමැදියන් තුල වැඩිම බලතල සහිත නියෝජිතයෙක් ලෙස අපි සාධකයා කතා කරනවා. Tamanගේ නමින් කටයුතු කිරීමේ හැකියාව
එයාට තියෙනවා. බ්‍රෝකර්වරු, තෙරවකරු. ඒ කියන්නේ දෙපාර්ශ්වයක් සම්බන්ධ කරලා ගනුදෙනුවක් සමතයකටපත් කරන්න කටයුතු කරන පාර්ශවයක්. කොමිස් නියෝජිතයා යම් කොමිස් මුදලක් වෙනුවෙන් වෙළඳ ගනුදෙනුවක් එයා සිදු කරන්න මැදිහත් වෙනවා. ප්‍රධාන නියෝජිතයින් වර්ග 5ක්. වෙන්දේසිකරු, කැපකරු නියෝජිතයා, සාධකයා, ඒ වගේම තෙරවකරු, ඒ වගේම කොමිස් නියෝජිතයා කියලා අපි කතා කරනවා නියෝජිතයින් වර්ග 5ක්. වෙළඳාම සඳහා අතරමැදියන් යොදා ගැනීමේ වාසි සහ අවාසි. අපි මේ වෙළඳ කටයුතු වලදී අතරමැදියන් යොදා ගැනීමේ වාසි සහ අවාසි කතා කරනවා දරුවන් එක්ක. අපි බලමු වාසි මොනවද කියලා. නව භාණ්ඩ හා සේවා හඳුන්වා දීම පහසුයි. අපිට අලුත් භාණ්ඩයක් වෙළඳපළට හඳුන්වලා දෙන එක පහසුයි අතරමැදියන් යොදා ගැනීම තුල. වෙළඳපළ තොරතුරු අදාළ පාර්ශවයන්ට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒකත් අතරමැදියන් යොදා ගැනීමේ වාසිදායක තත්වයක්. ඒ වගේම හුවමාරු ක්‍රියාවලිය සරල වෙනවා. අපිට වාසිදායක තත්වයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. අවාසිදායක තත්වයන් මොනවද කියලා බලමු. වෙළඳපොලේ අනවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙන්න පුළුවන්. ඒක අවාසිදායක තත්වයක්. මේ අතරමැදියන් යොදා ගැනීම තුළ වෙළඳපොලේ අනවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙන්න පුළුවන්. ඒක අවාසියක්. භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්න පුළුවන් මේ බෙදා හැරීමේ ක්‍රියාදාමයට අතරමැදියන් සම්බන්ධ වීම තුළ. ඒ වගේම අපි තවත් අවාසිදායක දෙයක් කතා කරනවා. භාණ්ඩවලට යම් යම් හානි සිදු වෙන්න පුළුවන්. එයත් අවාසිදායක තත්ත්වයක්. අපි දරුවන්ගේ අවධානය යොමු කරනවා. නිෂ්පාදිත බෙදා හැරීම සඳහා වෙළඳාම දායක වන අයුරු විමසයි කියන නිපුණතාවය යටතේ දෙවෙනි නිපුණතා මට්ටමට ඒ සිල්ලර වෙළඳාම සිදුවන ආකාරය. කොහොමද සිල්ලර වෙළඳාම සිදුවෙන්නේ? අපි බලමු දරුවනි. ඒකෙදී අපි මෙන්න මේ වගේ ඉගෙනුම් ඵලයක් ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. සිල්ලර වෙළඳාම අර්ථ දැක්වීම, සිල්ලර වෙළඳාමේ ලක්ෂණ පැහැදිලි කිරීම, එවැගේම ප්‍රදේශයේ ඇති සිල්ලර වෙළඳසැල් ලයිස්තුගත කිරීම, සිල්ලර වෙළඳුන්ගෙන් නිෂ්පාදකයාට, තොග වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට ඉටු වෙන සේවාවන් වෙන වෙනම ලයිස්තුගත කිරීම. සිල්ලර වෙළඳුන් වර්ග හඳුනා ගැනීම, එවැගේම සිල්ලර වෙළඳාමේ ප්‍රවණතා අනාවරණය කර ගැනීම. අපි නිපුණතා මට්ටම 11.2 සිල්ලර වෙළඳාම සිදුවන ආකාරය විමසයි කියන කොටස යටතේ මෙන්න මේ ආකාරයෙන් ගෙනුම් ඵලයන් 6ක් ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. සිල්ලර වෙළඳාම අර්ථ දැක්වීම. අපි බලමු දරුවනි. මොකද්ද සිල්ලර වෙළඳාමක් කියලා කතා කරන්නේ? අවසාන පාරිභෝජනීය සඳහා භාණ්ඩ හා සේවා අලෙවි කිරීම අපි කියනවා සිල්ලර වෙළඳාම කියලා. එසේ විකුණන්න අපි කියනවා සිල්ලර වෙළෙන්දා කියලා. අවසාන පාරිභෝජනීය සඳහා භාණ්ඩ හා සේවා අලෙවි කිරීම සිල්ලර වෙළඳාම. ඒ වෙනුවෙන් ඒ කියන්නේ මේ අවස්ථාවේදී භාණ්ඩ විකුණන කෙනා විකුණන්නා අපි කියනවා කවුරු කියලාද? සිල්ලර වෙළෙන්දා. අපි මෙතනදී
සංකල්ප දෙකක් ඉගෙන ගත්ත දරුවන් එක්ක. සිල්ලර වෙළඳාම කියන්නේ මොකද්ද? සිල්ලර වෙළෙන්දා කියන්නේ කවුද? දරුවන්ගේ අවධානය මේ වෙත යොමු කරන්න. අවසාන පාරිභෝජනයේ සඳහා භාණ්ඩෝ සේවා අලෙවි කිරීම. අවසාන පරිභෝජනය වෙනුවෙන් භාණ්ඩ හෝ සේවා අලෙවි කිරීම එක ප්‍රධාන ලක්ෂණයක් මේ සිල්ලර වෙළඳාම. දෙවෙනි ලක්ෂණය අපි කතා කරනවා විවිධ වර්ගයේ භාණ්ඩ රැසක් අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම. කියන්නේ සිල්ලර වෙළඳාමේ ලක්ෂණයක්. අපි අලෙවියට ඉදිරිපත් කරනවා විවිධ වර්ගයේ භාණ්ඩ. තව ලක්ෂණයක් කතා කරනවා දරුවන් එක්ක. පාරිභෝගිකයට අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය ස්ථානයේදී ලබා ගැනීමට ඉඩකඩ සැලසා තිබීම තව ප්‍රධාන ලක්ෂණයක්. ඒ වගේම බොහෝ විට ණය පදනම මත භාණ්ඩ අලෙවි කිරීම. සිල්ලර වෙළඳාමේ ලක්ෂණයක්. ණය පදනමට භාණ්ඩ අලෙවි කරනවා බොහෝ විට. ඒ වගේම පාරිභෝගිකයා සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම. දරුවන් අවධානය යොමු කරන්න. ඔබේ පාසලේ ආපන ශාලාව ඔබට කෑම බීම සපයනවා. ඔබේ නිවස පිහිටි ප්‍රදේශයේ ඔබේ නිවසට ආසන්නයේ තිබෙන අපි සාමාන්‍යයෙන් සරලව කිව්වොත් සිල්ලර වෙළඳ ආයතනයක් ඔබේ අවධානය යොමු කරන්න. ඒ වෙළඳ ආයතනයක අපි මේ ඉදිරිපත් කරපු ලක්ෂණ ඔබට පැහැදිලිව දක්නට ලැබෙනවා. කිසියම් දිනක පැන්සලක්, පෑනක්, අභ්‍යාස පොතක් මිලදී ගන්න ගිය ඔබට මෙන්න මේ ලක්ෂණ වලින් යුත් ඒ සිල්ලර වෙළඳාම දැකගත හැකිව ඇත. අවධානය යොමු කරන්න. අපි මේ කතා කරපු සිල්ලර වෙළඳාම තුල අපි කතා කරා සිල්ලර වෙළෙන්ද කියන්නේ කවුද කියලා. බලන්න මේ බෙදා හැරීමේ එක අවස්ථාවක් දක්වලා තියෙනවා. නිෂ්පාදකයා, තොග වෙළෙන්දා, සිල්ලර වෙළෙන්දා, පාරිභෝගිකයා. අපි මෙතනදී අවධානය යොමු කරනවා මෙන්න මේ සිල්ලර වෙළෙන්දගෙන් නිෂ්පාදකයාට කොයි වගේ සේවාවක් ඉටු වෙනවද කියලා. සිල්ලර වෙළෙන්දගෙන් නිෂ්පාදකයාට ඉටු වෙන සේවාවක්. එක නිෂ්පාදකයාගේ නව නිෂ්පාදිත පාරිභෝගිකයාට හඳුන්වා දීම. අපි වෙළඳපළට ගියාම යම් කිසි වෙළඳ සැලක් තෝරගත්තොත් අපිට භාණ්ඩ මිලදී ගන්න. ඒක සිල්ලර වෙළඳ සැලක් නම් ගොඩක් වෙලාවට ඒ සිල්ලර වෙළෙන්දා නිෂ්පාදකයාගේ නව නිෂ්පාදිත අලෙවි කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒක නිෂ්පාදකයට ලැබෙන වාසියක්. ප්‍රදර්ශන පුවරු, ඒ වගේම පෝස්ටර් ප්‍රදර්ශනය කරනවා, සාම්පල් බෙදලා දෙනවා. ඒ ආකාරයෙන් මේ සිල්ලර වෙළෙන්දා භාණ්ඩ ප්‍රවර්ධනයට දායක වෙනවා. ඒක නිෂ්පාදකයට ලැබෙන වාසියක්. දරුවන් අවධානය යොමු කරන්න. මේ සිල්ලර වෙළෙන්දා භාණ්ඩ අලෙවියෙන් පස්සේ නිෂ්පාදිත පිළිබඳ පාරිභෝගික අදහස් සහ අනෙකුත් අදාළ තොරතුරු නිෂ්පාදකයට ලබා දෙනවා. ඒකත් සිල්ලර වෙළෙන්දගෙන් නිෂ්පාදකයාට ඉටු වෙන සේවාවක්. අපි සේවාවන් 3ක් දරුවන් එක්ක සාකච්ඡා කළා. අපි අවධානය යොමු කරමු. මේ සිල්ලර වෙළෙන්දගෙන් තොග වෙළෙන්දාට මොන වගේ සේවාවක්ද සිදු වෙන්නේ? තොග වෙළෙන්දා රැස් කරගත් භාණ්ඩ පාරිභෝගිකයා වෙත බෙදා හැරීම. නෑ, නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්දා තොග රැස් කරලා තියෙනවා. මිලදීගත් තොගය.
ඒවා පාරිභෝගිකයට බෙදා දෙන්නේ සිල්ලර වෙලෙන්දා එක තොග වෙලෙන්දට ලැබෙන වාසිය. පාරිභෝගික රුචි අරුචිකම් සහ ඒ කියන්නේ ඕනෑපාකම් වෙළඳපොළ පිළිබඳව තොරතුරු සැපයීම. ඒ වගේම තොග වෙළඳ කටයුතු ප්‍රවර්ධනය සඳහා දායක වීම. ඒ සිල්ලර වෙළෙන්දගෙන් තොග වෙළෙන්දට ලැබෙන සේවාවන්, ඉටුවන සේවාවන්. දරුවන් අවධානය යොමු කරන්න. මේ සිල්ලර වෙළෙන්දගෙන් පාරිභෝගිකයාට මොනවද ඉටු වෙන සේවාව? අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට සැපයීම. අපිට අවශ්‍ය ද්‍රව්‍ය භාණ්ඩය අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් මිලදී ගන්න පුළුවන් සිල්ලර වෙළඳ ආයතනයකි. ණය පදනම මත භාණ්ඩ සැපයීම ඒකත් තව පාරිභෝගිකයට ලැබෙන වාසියක්. නව භාණ්ඩ හඳුන්වා දීම, අවශ්‍ය විට උපදෙස් ලබා දීම, ඒවා පාවිච්චි කරන ආකාරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. පාරිභෝගික අවශ්‍යතා අනුව විවිධ වර්ගයේ භාණ්ඩ සැපයීම, ඒ වගේම පාරිභෝගිකයාට විවිධ පහසුකම් සැපයීම. උදාහරණයක් අපි කිව්වොත් ප්‍රවාහන පහසුකම්. දැන් අපි මෙතනදී අවධානය යොමු කරා දරුවන්ගේ සිල්ලර වෙළෙන්දගෙන් නිෂ්පාදකයාට ඉටු වෙන සේවාවන්, තොග වෙළෙන්දට ඉටු වෙන සේවාවන්, ඒ වගේම පාරිභෝගිකයාට ඉටු වෙන සේවාවන්. සිල්ලර වෙළඳුම් අපි පොඩි වර්ගීකරණයක් දරුවන්ට මෙතනදී ඉදිරිපත් කරලා තියෙනවා. සංචාරක කියලා එක වර්ගීකරණයක් දක්වලා තියෙනවා. සිල්ලර වෙළඳුන් සංචාරක. ගෙයින් ගෙට යන වෙළඳුන්. කියන්නේ ඔය ගෙවල් ගානේ ඇවිල්ලා ප්ලාස්ටික් බඩු වෙනත් විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළඳ ඔබ දැකලා ඇති. පොලින් පොලට යන වෙළඳුන් ඉරිදට එක ස්ථානයක පොලේ භාණ්ඩ අලෙවි කරනවා. එයා සඳුදට තවත් නගරයක පැවැත්වෙන පොලකට ගිහිල්ලා භාණ්ඩ අලෙවි කරනවා. පොලින් පොලට යන වෙළඳුන්. රථවාහන මගින් අලෙවි කරන්න. ඔය සමහරක් ඇඳුම් පැළඳුම්, ඒ වගේම විසිතුරු භාණ්ඩ, ඔය දැකලා ඇති දරුවන් කුසු විදල් වගේ දේවල් රථවාහන මගින් ගිහිල්ලා පාරිභෝගිකයා ගැවසෙන තැන්වලට ගිහිල්ලා අලෙවි කරන තත්ත්වයක්. ඒ සංචාරක. අපි සිල්ලර වෙළඳුන් ස්ථාවර කොටස් දෙකකට බෙදනවා සුළු පරිමාණ. අපි සාමාන්‍යයෙන් කඩයක්, එහෙම නැත්නම් සාප්පුවක්, සාමාන්‍යයෙන් ඔබ ප්‍රදේශයේ දැකලා තියෙන වෙළඳ ආයතන, ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර, ඒ යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරලා අපිට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා අපිට ලබා ගැනීම කරන්න පුළුවන්. සතිපොළ. දැන් ඉරිදා ඔබේ ප්‍රදේශයේ පොළ යම් නිශ්චිත ස්ථානයක තියෙනවා. එතනට වෙළෙන්ද ඇවිල්ලා භාණ්ඩ විකුණනවා. භාණ්ඩ අවශ්‍ය අය ඇවිල්ලා එතනදී භාණ්ඩ මිලදී ගන්නවා. අපි සිල්ලර වෙළඳුන් ස්ථාවර මහ පරිමාණ වශයෙන් කතා කරනවා කොටස් 8ක්. සුපිරි, නානාංශ, ආංශික, විශේෂිත, බැඳි, බදු රහිත, ඒ වගේම වෙළඳ මධ්‍යස්ථාන, ඒ වගේම වෙළඳ සංකීර්ණ. අපි ඒ එකිනෙක ඉදිරියේදී වෙන වෙනම සාකච්ඡා කරනවා. දරුවන් අවධානය යොමු කරන්න. සුපිරි වෙළඳ සැල්. නවීන තාක්ෂණික දියුණුවත් සමග වඩාත් පුළුල් ලෙස සකස් කරන ලද වෙළඳ ආයතන විශේෂයක්. අපි මොකද්ද මේ සුපිරි වෙළඳ සැලක් කියලා අදහස් කරන්නේ? නවීන තාක්ෂණික දියුණුවත් සමග වඩාත් පුළුල් ලෙස සකස් කරන ලද වෙළඳ ආයතනයක්. ඒ කියන්නේ නවීන තාක්ෂණය, අපි කිරුම් මිනුම් උපකරණ,
ඒ වගේම භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම, ඒ වගේම පාරිභෝගිකයට අවශ්‍ය විවිධ පහසුකම්, ඒ වගේම පුළුල් ඉඩකඩක් තුල ඒ වෙළඳසැල පවත්වාගෙන යන තත්ත්වයක්. අපි කතා කරනවා සුපිරි වෙළඳසැලක්. දැන් එතනදී පාරිභෝගිකයට විවිධ පහසුකම් ඒ වෙළඳසැල් තුලින් ලබලා දීලා තියෙනවා. ඒ කියන්නේ නවීන තාක්ෂණය දියුණුවත් එක්ක අපි සංවිධානය කරලා තියෙන වෙළඳ ආයතන. සුපිරි වෙළඳසැල්. නානාංශ වෙළඳසැල්. අපි උපාංග කියලාත් කතා කරනවා. එක් වර්ගයකට අයත් භාණ්ඩ අලෙවි කරන ඒකේ ශාඛා විවිධ ප්‍රදේශවල පිහිටුවා තිබෙන වෙළඳ ආයතන අපි කතා කරනවා නානාංශ. පාසල් උපකරණ හිම අලෙවි කරන අපි බහු අංශ වෙළඳසැල් කියලා කතා කරනවා. එකම ස්ථානයක විවිධ අංශ එහෙම නැත්නම් දෙපාර්තමේන්තු යටතේ භාණ්ඩ වර්ග කිහිපයක් අලෙවි කරන්න සංවිධානීය වූ වෙළඳසැල්. දරුවන් අවධානය යොමු කරන්න. එකම ස්ථානයක විවිධ අංශ ඒ කියන්නේ දෙපාර්තමේන්තු වෙන වෙනම ඒ යටතේ භාණ්ඩ වර්ග කිහිපයක් අලෙවි කරන්න යම්කිසි වෙළඳසැලක් සංවිධානය වෙලා තියෙනවද අපි කියනවා ඒවා ආංශික වෙළඳසැල්. ආංශික වෙළඳසැලක වැදගත් තත්වය තමයි වෙන වෙනම දෙපාර්තමේන්තු පවත්වාගෙන යාම. ඒ විවිධ දෙපාර්තමේන්තු යටතේ පාරිභෝගිකයට අවශ්‍ය විවිධ භාණ්ඩ අලෙවියට ඉදිරිපත් කරලා තියෙන තත්වයක් අපිට මේ ආංශික වෙළඳසැල් තුල දක්නට ලැබෙනවා. බලන්න ඊළඟ කොටස මෙතන දක්වලා තියෙනවා විශේෂිත වෙළඳසැල්. එක් භාණ්ඩ වර්ගයකට විශේෂඥතාවයක් දක්වන වෙළඳසැල්. ඒ කියන්නේ අපි යම්කිසි එක් භාණ්ඩ වර්ගයකට කිසියම් විශේෂඥතාවයක් දක්වනවා නම් යම්කිසි වෙළඳසැලක් අපි කියනවා දරුවන් ඒ අවධානය යොමු කරන්න විශේෂිත වෙළඳසැල් කියලා වෙනුවෙන්. එක් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ පමණක් අලෙවි කිරීමට බැඳී සිටින වෙළඳසැල්. මොකද්ද? දැන් මේ දුල පුතාලා අවධානය යොමු කරන්න. එක් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ පමණක් අපි අලෙවි කරන්න බැඳීමක් ඇති කරගෙන වෙළඳසැලක් ආරම්භ කළා නම් ඒ වෙළඳසැල බැඳි වෙළඳසැලක් කියලා අපි කතා කරනවා. ඒ වෙළඳසැල තුල අලෙවි කරන්නේ ඒ බැඳීමක් ඇති කරගත්තු නිෂ්පාදකයාගේ භාණ්ඩ පමණයි. බදු රහිත වෙළඳසැල්. තීරුබද්දෙන් නිදහස් කර භාණ්ඩ අලෙවි කිරීම සඳහා ඇති වෙළඳසැල්. අනුමත විදේශ මුදලින් ගෙවීම් කළ යුතුයි. ඒ කියන්නේ තීරුබද්දෙන් නිදහස් කළ භාණ්ඩ අලෙවි කරනවා. ඒ විශේෂයෙන් ගුවන් තොටුපළවල් ආශ්‍රිතව මේ වෙළඳසැල් ස්ථාපිත කරලා තියෙනවා. අනුමත විදේශ මුදලින් මේ වෙළඳසැල් වලදී මිලදී ගන්නා භාණ්ඩ වෙනුවෙන් අපි ගෙවීම් කළ යුතුයි. අපි කියනවා බදු රහිත වෙළඳසැල්. වෙළඳ සංකීර්ණ. නාගරික ප්‍රදේශවල පිහිටුවා ඇති පෞද්ගලික හෝ පොදු අංශය මගින් පවත්වාගෙන යන අදාළ වෙළඳුන් මෙහි ඇති වෙළඳසැල් කුලියට හෝ බද්දටගෙන වෙළඳ කටයුතු වල නිරත වීමයි. ඒ කියන්නේ නාගරික ප්‍රදේශවල පිහිටුවා තියෙනවා මේවා පෞද්ගලික අංශය පවත්වාගෙන යන්නත් පුළුවන් පොදු අංශය. දැන් විශේෂයෙන් නගර සභා, මහා නගර සභා,
වගේ ආයතන මගින් පවත්වාගෙන යනවා වෙන්න පුළුවන්. අපි පොදු අංශය කියලා කියන්නේ එතනදී ඒ තත්ත්වයන් වලට ඒ පවත්වාගෙන යන අදාළ වෙළඳුන් මෙහි ඇති වෙළඳසැල් කුලියට හෝ බද්දටගෙන වෙළඳ කටයුතු වල නිරත වෙන වෙළඳ ආයතන අපි කියනවා වෙළඳ සංකීර්ණයක් කියලා. ඒ වෙළඳ ආයතන වලින් සමන්විත පද්ධතියක් වෙළඳ සංකීර්ණයක්. වෙළඳ මධ්‍යස්ථාන භාණ්ඩ නිෂ්පාදකයින්ට භාණ්ඩ අලවියටත් ඒ නිෂ්පාදනය කරපු අයට භාණ්ඩ අලවි කරන්නත් පාරිභෝගිකයන්ට පැමිණ භාණ්ඩ මිලට ගැනීමටත් අවකාශ සැලසෙන පරිදි සංවිධානය කරලා තියෙන වෙළඳ ආයතන අපි කියනවා වෙළඳ මධ්‍යස්ථාන. දැන් මීගොඩ වෙළඳ මධ්‍යස්ථානයි අපිට උදාහරණයක් වශයෙන් කතා කරන්න පුළුවන්. නිෂ්පාදකයන්ට ඇවිල්ලා භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. ඒ භාණ්ඩ එතනදී පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට අවකාශ සැලසෙන පරිදි අපි එතන සංවිධානය කරලා තියෙනවා. ඒක අපි කියන්නේ වෙළඳ මධ්‍යස්ථානයක් කියලා. සිල්ලර වෙළඳාමේ ප්‍රවණතාව. සුපිරි වෙළඳසැල් රට පුරා ව්‍යාප්ත වීම. අද එක ප්‍රවණතාවයක්. සුපිරි වෙළඳසැල් රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. ප්‍රධාන නගරවල ජනතාව වැඩි ප්‍රදේශවල අපිට මේ වෙළඳසැල් දක්නට ලැබෙනවා. නව තාක්ෂණීය භාවිත කරමින් සිල්ලර වෙළඳසැල් ක්‍රියාත්මක වීම. ඔව් මේ බොහොමයක් මේ සිල්ලර වෙළඳසැල් නව තාක්ෂණීය භාවිතා කරනවා අපිට දක්නට ලැබෙනවා. විවෘතව තබන කාල සීමාව දීර්ඝ කිරීම. උදේ 8ට විවෘත වෙන වෙළඳ ආයතනයක් රාත්‍රී 10 11 වෙනකන් විවෘතව තියෙනවා. සේවා සැපයුම් සමග සිල්ලර වෙළඳසැල් සංයෝග වීම. සේවා සැපයුම් සමග සිල්ලර වෙළඳසැල් සංයෝග වෙලා තියෙනවා. ඔය ඉන්ධන පිරවුම් මල් ආශ්‍රිතව සිල්ලර වෙළඳ ආයතන පවත්වාගෙන යනවා දරුවන් දැකලා ඇති. වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාම. ඒ කියන්නේ වෙළඳ සැලක් ස්ථානයක් දක්නට නැහැ. පාරිභෝගිකයට අවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයා ඉන්න තැනටම ගෙනල්ලා දෙනවා. දැන් වර්තමානයේ ඒ කියන්නේ මේ දිනවල වෙළඳ සැලක් අපිට දක්නට හම් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය හැම පාරිභෝගික භාණ්ඩයක්ම අද අපේ නිවෙස් වලටම ගෙනල්ලා දෙනවා. අපිට මෙතනදී උදාහරණයක් වශයෙන් කතා කරන්න පුළුවන්. වෙළඳ සැල් රහිත සිල්ලර වෙළඳාම. අන්තර්ජාල වෙබ් අඩවිය හරහා සිදුවන විද්‍යුත් සිල්ලර වෙළඳාම. ඒකත් සිල්ලර වෙළඳාමේ ප්‍රවණතාවය. තාක්ෂණය පාවිච්චි කරලා සිල්ලර වෙළඳාම සිදු වෙනවා. ඍජු අලෙවිකරණය අතරමැදිවන් නොමැතිව නිෂ්පාදකයා නිපදවපු භාණ්ඩ පාරිභෝගිකයාගේ අතට පත් කරන අවස්ථා. ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර ප්‍රධාන ජනතාව ගැවසෙන ස්ථානවල බස් නැවතුම් පොළවල් ආශ්‍රිතව ස්ථාපිත කරලා තියෙන විකුණුම් යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීමෙන් අපිට අවශ්‍ය භාණ්ඩ ලබා ගන්න, සේවා පහසුකම් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම නව කළමනාකරණ ශිල්ප ක්‍රම භාවිත කිරීම. මේ සිල්ලර වෙළඳාමේ නව ප්‍රවණතාවයන් අපි මේ ආකාරයෙන් දරුවන්ට ඉදිරිපත් කරනවා. අවධානය යොමු කරන්න දරුවන් සිල්ලර වෙළඳාමේ ප්‍රවණතා මොනවද කියලා. අපි 11 වෙනි නිපුණතාව නිෂ්පාදිත බෙදා හැරීම සඳහා වෙළඳාම දායක වන අයුරු විමසයි. ඒ අර්ථයේ නිපුණතා මට්ටම් දෙකක් දැන් කතා කළා. අපි 3 වෙනි නිපුණතා මට්ටම තොග වෙළඳාම සිදුවන ආකාරය විමසයි. මෙතනදී අපි ඒ කොටස කතා කරනවා. බලමු අපි ඒකේ ඉගෙනුම් ඵලයන්. තොග වෙළඳාම අර්ථ දක්වයි. තොග වෙළඳාමේ ලක්ෂණ විස්තර කරයි. ප්‍රදේශයේ ඇති
තොග වෙළඳසැල් ලයිස්තුගත කරයි. තොග වෙළඳුන්ගෙන් නිෂ්පාදකයාට සහ සිල්ලර වෙළෙන්දන්ට සිදුවන සේවා වෙන වෙනම දක්වයි. තොග වෙළඳාම සිදුවන ආකාරය විමසයි. අපි ප්‍රධාන ඉගෙනුම් ඵල 5ක් ඒ 11.3 නිපුණතා මට්ටමේදී ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි අවධානය යොමු කරමු. තොග වෙළඳාම කියලා කියන්නේ මොකක්ද? නැවත විකිණීමේ චේතනාවෙන් මිලදී ගන්නා ගැනුම්කරුවන් වෙත නිෂ්පාදිත අලෙවි කිරීම තොග වෙළඳාම ලෙස හැඳින්වේ. එසේ නිෂ්පාදිත අලෙවි කරන්නා, يعني විකුණන කෙනා අපි කියනවා කවුරු කියලාද? තොග වෙළෙන්දා කියලා. මේ තොග වෙළෙන්දාගෙන් ඉටු වෙන සේවාවන් මොනවද? බලන්න මේ සටහන දිහා. නිෂ්පාදකයා, තොග වෙළෙන්දා, සිල්ලර වෙළෙන්දා, පාරිභෝගිකයා. මෙතෙන්දී තොග වෙළෙන්දව අපි විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මේ තොග වෙළෙන්දාගෙන් නිෂ්පාදකයාට කොයි වගේ සේවාවක්ද සිදු වෙන්නේ? 1. නිෂ්පාදකයාගේ නිෂ්පාදිත තොග වශයෙන් ලබා ගැනීම. ඒ කියන්නේ නිෂ්පාදකයාගේ නිෂ්පාදිත තොග වශයෙන් ලබා ගන්නවා. ඒක නිෂ්පාදකයට ලැබෙන වාසිය. දැන් නිෂ්පාදකයා අපි කතා කරන්නේ ඒ නිෂ්පාදනය කරන වියස්වැන්න තොග වෙළෙන්දා ඒ අවශ්‍ය ස්ථානෙටම ගිහිල්ලා ලබා ගන්නවා. මේ නිෂ්පාදකයාට කියන්නේ එතනදී ඒ තම අස්වැන්න සපයලා මුදල් ලබා ගැනීම. ඒක නිෂ්පාදකයට ලැබෙන වාසිය. වෙළඳපොළ පිළිබඳ තොරතුරු ලබා දීම. කියන්නේ වෙළඳපොළේ වර්තමාන අවශ්‍යතාවය මොකක්ද? අනාගත අවශ්‍යතාවය කුමක් විය හැකිද? නිෂ්පාදකයව දැනුවත් කරනවා තොග වෙළෙන්දා. ඒක නිෂ්පාදකයට ලැබෙන වාසිය. නිෂ්පාදකයට විවිධ සේවාවන් සැපයීම. උදාහරණයක් ණය පහසුකම්. ඒ කියන්නේ මේ බෙදා හැරීමේ ක්‍රියාදාමයේ තුල වැඩි ශක්තියක් තියෙන ඉහළ මූල්‍ය හැකියාවක් තියෙන කෙනා තමයි තොග වෙළෙන්දා. නිෂ්පාදකයාට නිෂ්පාදන කටයුතු අකණ්ඩව පවත්වාගෙන යන්න අවශ්‍ය උපදෙස්, ඒ වගේම මූල්‍ය පහසුකම් සලසා දීම මේ තොග වෙළෙන්දා සිදු කරනවා. ඒ නිසා නිෂ්පාදකයාට නිෂ්පාදන කටයුතු අකණ්ඩව පවත්වාගෙන යාමේ අවස්ථාව ලැබෙනවා. අපි බලමු දරුවනි. මේ තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දට කොයි වගේ සේවාවක් සිදු වෙනවද කියලා. 1. බහඬ තොග වශයෙන් සැපයීම. කියන්නේ තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දට බහඬ තොග වශයෙන් ලබලා දෙනවා. ඒක යාට ලැබෙන සේවාවක්. සිල්ලර වෙළඳ සැලටම බහඬ ගෙනවිත් දීම. ඒ කියන්නේ අපි තොග වෙළෙන්දට දැනුම් දුන්නම විශේෂ අපි කියනවා මේ ඇනවුමක් ඉදිරිපත් කරාම ඒ තොග වෙළෙන්දා අදාළ සිල්ලර වෙළඳ ආයතනයට බහඬ ගෙනල්ලා දෙනවා. ඒක සිල්ලර වෙළෙන්දට ලැබෙන වාසිදායක තත්ත්වයක්, සේවාවක්. ණය පහසුකම් සැපයීම. දැන් තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දටත් ණය පහසුකම් ලබලා දෙනවා. ණයට බහඬ දෙනවා. විකුණලා පස්සේ ඒ මුදල් තොග වෙළෙන්දට ලබා ගන්න තොග වෙළෙන්ද කටයුතු කරනවා. ඒ කියන්නේ ණයට බහඬ දෙන්නේ සිල්ලර වෙළෙන්දට. ඒක සිල්ලර වෙළෙන්දට ලැබෙන සේවාවක්. බහඬ තේරීම, ඇසිරීම, මිශ්‍ර කිරීම ආදී සේවාවන්හි යෙදීම. ඒ කියන්නේ සිල්ලර වෙළෙන්දට ලබලා දෙන සේවාවක්. බහඬ තේරීම, ඒ වගේම ඒවා ඇසිරීම,
මිශ්‍ර කිරීම ආදී සේවාවන්හි යෙදීම. තොග වෙලෙන්දගෙන් සිල්ලර වෙලෙන්දට ලැබෙන සේවාව. අපි 4ක් මෙතනදී ඉදිරිපත් කරලා තියෙනවා. අපි දරුවන්ගේ අවධානය යොමු කරනවා. අද අපි මේ මාතෘකාවේ ප්‍රශ්න කිහිපයක් ඉදිරියේදී කතා කරනවා. කතා කරපු නිපුණතා මට්ටම් වලට අදාළව. අපි ඒකේ අද කතා කරපු නිපුණතාව 11 පළවෙනි නිපුණතා මට්ටමේ වෙළඳාමේ ප්‍රභේද මම විශ්වාස කරනවා මේ වෙන විට වෙළඳාම ගැන යම් අවබෝධයක් අපේ දරුවන්ට ඇති කියලා. වෙළඳාම කියන්නේ මොකද්ද? ඒ ගැන යම් අවබෝධයක්. වෙළඳාම ප්‍රභේද කොට දක්වයි දරුවන්ට මතක ඇති. වෙළඳාම ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. දේශීය විදේශීය. අපි දේශීය වෙළඳාම කොටස් දෙකකට බෙදුවා. සිල්ලර වෙළඳාම, තොග වෙළඳාම. අපි විදේශ වෙළඳාම කොටස් දෙකකට බෙදුවා. ආනයන වෙළඳාම සහ අපනයන වෙළඳාම ලෙස. බෙදා හැරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරාම්. අපි එතනදී පාරිභෝගික භාණ්ඩ බෙදා හරින සටහනක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ බෙදා හැරීමේ මාර්ග සටහනකින් ඉදිරිපත් කළා. වෙළඳ අතරමැදියන් දරුවන් මතක් කරන්න අද අපි කතා කරපු කොටස් අපි ප්‍රධාන වෙළඳ අතරමැදියන් 3 දෙනෙක් ගැන කතා කළා. නියෝජිතයන් ගැන වෙනම කතා කරා. නියෝජිතයින් වර්ග ගැන කතා කරා. ඒ වගේම නියෝජිතයන්ට අමතරව අපි කතා කළා සිල්ලර වෙළෙන්දා සහ තොග වෙළෙන්දා වෙළඳ අතරමැදියන් වශයෙන්. මේ අතරමැදියන්ගේ කාර්යභාරය වගේම අතරමැදියන් යොදා ගැනීමෙන් ලැබෙන වාසි සහ අවාසි අපි දරුවන් එක්ක සාකච්ඡා කළා. නියෝජිතයින් වර්ග අපි වෙන්දේසිකරු ඒ වගේම කොමිස් නියෝජිතයා සාධ්‍යකයා තෙරව්කරු කැපකරු නියෝජිතයා වශයෙන් නියෝජිතයින් වර්ග මේ කොටසේදී දරුවන් එක්ක සාකච්ඡා කළා. මම විශ්වාස කරනවා 11 එක නිපුණතා මට්ටමට අදාළව ඒ පිළිබඳව දරුවන්ට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඒ නිපුණතා මට්ටමට අනුව අභ්‍යාස දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී එම ගනුදෙනු තම පෞද්ගලික නමින්ම සිදු කරනු ලබන නියෝජිතයා. මොකක්ද මේ පළවෙනි හිස්තැනට උත්තරය? තම පෞද්ගලික නමින්ම සිදු කරනු ලබන නියෝජිතයා. දරුවන් මතක් කරන්න. සාධ්‍යකයා. මම කිව්වා බෙදා හැරීමේදී අපි සම්බන්ධ කරගන්න නියෝජිතයන් අතරින් වැඩිම බලතල තියෙන නියෝජිතයා සාධ්‍යකයා. එයාට ඒ කටයුතු තමන්ගේ පෞද්ගලික නමින් සිදු කරන්න පුළුවන්. අතර ප්‍රධානියා වෙනුවෙන් ණයට භාණ්ඩ විකිණීම සිදු කර එම ණය මුදල් අදාළ පාර්ශවයන්ගෙන් එකතු කර දීමට කැපවීමෙන් කටයුතු කරන නියෝජිතයා. මම පැහැදිලි කළා දරුවන්ට නියෝජිතයින් වර්ග යටතේ අර ණයට විකුණපු භාණ්ඩවල අදාළ ණය මුදල් එකතු කර දීමේ කටයුත්ත බාර ගන්න නියෝජිතයා කවුද? කැපකරු නියෝජිතයා. එක ස්ථානකට අදාළ උත්තරයට එක ලකුණ බැගින් ලකුණු දෙකක් දරුවන්ට ඒ ප්‍රශ්නේදී ලබා ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය වෙළඳ කටයුතු සඳහා නියෝජිතයන් යොදා ගැනීමේ වාසි සහ අවාසි දෙක බැගින් සඳහන් කරන්න. කියන්නේ වෙළඳ කටයුතු සඳහා නියෝජිතයන් යොදාගත්තම ලැබෙන වාසි. පහඬ අලෙවි කටයුතු පහසු කරගන්න පුළුවන්. වෙළඳ කටයුතු පහසු කරගන්න පුළුවන්. වෙළඳපොළ පුළුල් කරගන්න පුළුවන්. අනික අපි නියෝජිතයෙක් වශයෙන් තෝරගන්නේ යම් හැකියාවක් තියෙන කෙනෙක්. ඒතර අපි ප්‍රදේශයකට නියෝජිතයෙක් තෝරගත්තොත් ඒ භාණ්ඩ
බෙදා හරින්න. ඒ ප්‍රදේශය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ව අපි යොදාගන්නේ. ඒ නිසා අපිට වාසිදායක තත්වයන් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වාසි වගේම දරුවනි අවාසිදායක තත්වෙනුත් තියෙනවා. භාණ්ඩවලට යම් හානි සිදු වෙන්න පුළුවන් නියෝජිතයන් අතින්. ඒ නියෝජිතයන්ගේ යම් ක්‍රියාමාර්ග නිසා. අනික වෙළඳපොලේ සැබෑ තත්වය ඒ ප්‍රධානියට නොලැබෙන්න පුළුවන් නියෝජිතයන් ඒවා ප්‍රකාශ නොකළොත්. මොකද නියෝජිතයන්ගේ යම් ක්‍රියාමාර්ග හරහා වෙළඳපොළ අහිමි වෙන්න පුළුවන් ප්‍රධානියට. ඒකත් අවාසිදායක තත්ත්වයක්. අපි වෙළඳ කටයුතු සඳහා නියෝජිතයන් යොදා ගැනීමේ වාසි සහ අවාසි කිහිපයක් සඳහන් කළා. දරුවන් පොතපත අමතරව කියවලා මේවට තවත් කරුණු ඒක රාශි කරගන්න. 11.2 නිපුණතා මට්ටමට අදාළව අපි දරුවන් එක්ක සාකච්ඡා කළා. සිල්ලර වෙළඳාම කියන්නේ මොකක්ද? ඒ අනුව සිල්ලර වෙළෙන්ද කියන්නේ කවුද? සිල්ලර වෙළඳාමේ ලක්ෂණ මූලික ලක්ෂණ කිහිපයක් අපි කතා කරා. ඒ කියන්නේ අවසාන පාරිභෝජනයේ සඳහා භාණ්ඩ මිලදී ගන්නට භාණ්ඩ විකුණනවා. එතනදී පාරිභෝගිකයට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් සපයා දීම වගේ ලක්ෂණ. සිල්ලර වෙළෙන්දාගේ නිටු වෙන සේවාව. අපි නිෂ්පාදකයාට වෙනම, තොග වෙළෙන්දට වෙනම, ඒ වගේම පාරිභෝගිකයට වෙනමම ඒ සේවාවන් දරුවන් එක්ක සාකච්ඡා කළා. සිල්ලර වෙළඳුන් වර්ග. අපි එක වර්ගීකරණයක් කතා කරා. සංචාරක, ගෙයින් ගෙට යන, ඒ වගේම පොලින් පොලට යන, රථ වාහන යොදාගෙන භාණ්ඩ අලෙවි කරන. අපි ස්ථාවර කතා කරා සුළු පරිමාණ කියලා. ඔය කඩය, සාප්පුව, ඒ වගේම සති පොළ වගේ දේවල්, ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර වගේ දේවල්. සිල්ලර වෙළඳුන් වර්ග අපි කතා කරා ස්ථාවර 8ක්. ආංශික, නානාංශ, ඒ වගේම සුපිරි, බැඳි, ඒ වගේ කොටස් කිහිපයක්. බදු රහිත වෙළඳ සැල්. මම හිතනවා දරුවන්ට ඒව ගැන අවබෝධයක් ඇති කියලා. ඒ වගේම සිල්ලර වෙළඳාමේ ප්‍රවණතාවයන් අපි දරුවන් එක්ක සාකච්ඡා කළා. ප්‍රවණතාවයන් සිල්ලර වෙළඳාමේ වර්තමානයේ කොයි වගේද කියන එක, මොන වගේ තත්වයන්ද ඇති වෙලා තියෙන්නේ කියන එක. මොකද ඔබ යම් කිසි මිලදී ගැනීමක යම් වූ දවසක සම්බන්ධ වෙලා ඇති. ඒ වගේම අපි ඔය කතා කරපු සුපිරි වෙළඳ සැල් වලට, එහෙම නැත්නම් වෙනත් විශේෂිත ආංශික නානාංශ වෙළඳ සැලකට ඔබත් මිලදී ගන්න ගිහිල්ලා ඇති. ඒ වායේ තත්වයන්, වර්තමාන තත්වයන් දරුවන් මතක් කරගන්න. අපි නිපුණතා මට්ටම යටතේ අභ්‍යාස කතා කරනවා. අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන් වෙත ඍජුවම නිෂ්පාදිත විකිණීමට ඉදිරිපත් කිරීම. අපි කතා කරනවා විද්‍යුත් සිල්ලර වෙළඳාම කියලා. ඒ අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන් වෙත ඍජුවම නිෂ්පාදිත විකිණීමට ඉදිරිපත් කිරීම. ඒක ආයන්න. එක් වර්ගයකට අයත් භාණ්ඩ අලෙවි කරන අතර, ඒ කියන්නේ අලෙවි කරන, එහි ශාඛා විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති වෙළඳ සැල්. අද අපි කතා කරා නානාංශ වෙළඳ සැල් කියලා. ලකුණු දෙකක් ඒ ප්‍රශ්නෙට හිමි වෙනවා. භාණ්ඩ ප්‍රවර්ධන කටයුතුවලදී සිල්ලර වෙළෙන්දාසිය දායකත්වයේ සැලසෙනු ලබන්නේ කෙසේද? අපි කතා කරා දැන්වීම් ප්‍රදර්ශනය, පෝස්ටර් ප්‍රදර්ශනය, ඒ වගේම සාම්පල් බෙදලා දීම වගේ කටයුතු හරහා සිල්ලර වෙළෙන්දා භාණ්ඩ ප්‍රවර්ධනයට Tamanගේ දායකත්වය සපය. එයාගේ වෙළඳ සැල වටේට යම් පෝස්ටර් ප්‍රදර්ශනය කරනවා. ඒ වෙළඳ සැලට එන පාරිභෝගිකයාට
අලුත් භාණ්ඩ පිළිබඳව එයා පැහැදිලි කරලා දෙනවා. ඒ භාණ්ඩ ප්‍රවර්ධන කටයුතු වලට සිල්ලර වෙලෙන්දා Tamanගේ දායකත්වය සපයන ආකාරය. අවසාන නිපුණතා මට්ටම අද අපි සාකච්ඡා කරපු තොග වෙළඳාම සිදුවන ආකාරය, තොග වෙළඳාම අර්ථ දක්වයි පැහැදිලි දරුවන්ට. තොග වෙළඳාමේ ලක්ෂණ අපි කතා කරා. ඒ වගේම තොග වෙළඳගෙන් නිෂ්පාදකයාට ඉටු වෙන සේවාවන්, ඒ වගේම තොග වෙළඳගෙන් සිල්ලර වෙළඳට ඉටු වෙන සේවාවන් අපි දරුවන් එක්ක සාකච්ඡා කළා. ඒ කොටස් පිළිබඳ දරුවන්ට අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. අපි ආශ්‍රිත අභ්‍යාස දෙකක්, තොග වෙළඳාම හා සිල්ලර වෙළඳාම අතර වෙනස තීරණය කිරීමේදී සැලකිල්ලට ගනු ලබන ප්‍රධානම සාධකය අපි කියනවා ගැනුම්කරුගේ චේතනාව. කියන්නේ ගැනුම්කරු භාණ්ඩ මිලදී ගන්නේ මොන චේතනාවෙන්ද? අවසාන පාරිභෝජනයද නැවත විකුණන්නද? අවසාන පාරිභෝජනය නම් මේ සිල්ලර වෙළඳාම. නැවත විකුණන්න පරමාර්ථයෙන් ගත්තනම් එතන විස්තර වෙළඳාම තොග වෙළඳාම හඳුන්වන අතර මේ වෙළඳාම් දෙක අතර වෙනස තීරණය කරන තවත් සාධක දෙකක් මෙතනදී අහලා තියෙනවා. අපිට කියන්න පුළුවන් භාණ්ඩවල මිල ගණන්, භාණ්ඩ ප්‍රමාණය, එහෙම නැත්නම් සපයන පහසුකම්. තොග වෙළඳාමයි සිල්ලර වෙළඳාමයි අතර වෙනස තීරණය කරද්දී අපි සලකලා බලන කරුණු. එතනදී ලකුණු ගැනුම්කරුගේ චේතනාව කියන පළවෙනි ස්ථානට එක ලකුණක්, අනිත් හිස්තැන් දෙකට ලකුණු භාගය ගානේ ඒ කරුණු දෙකට එක ලකුණක්. ඒකේ අවසාන ප්‍රශ්නය, තොග වෙළෙන්දා වෙළඳපළෙන් ඉවත් කළ යුතුයයි ඇතැම් අය ප්‍රකාශ කරයි. සමහර අය ප්‍රකාශ කරනවා දරුවනි මේ තොග වෙළෙන්දා වෙළඳපළෙන් ඉවත් කරන්න ඕන කියලා ඉහත ප්‍රකාශයට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් කරන්න. තොග වෙළෙන්දා වෙළඳපළෙන් ඉවත් කළොත් භාණ්ඩ මිල අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අතරමැදියන් සංඛ්‍යාව අඩු නිසා. තොග වෙළෙන්දා සිදු කරන විවිධ අක්‍රමිකතා නිසා භාණ්ඩවල තත්ත්වය බාල වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි තත්ත්වයන් මගහැරිලා යනවා තොග වෙළෙන්දා වෙළඳපළෙන් ඉවත් කරොත්. තොග වෙළෙන්දා වෙළඳපළෙන් ඉවත් කරොත් ගැටලු ඇති වෙනවා. ඒ නිසා අපි කියන එහෙම ඉවත් කරන්න එපා කියලා. මොනවද මේ ගැටලු? භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය අවුල් වෙන්න පුළුවන්. භාණ්ඩ යල්පැනීම්, ඒ වගේම භාණ්ඩ වලට වෙන යම් යම් හානි වීම වැඩි වෙන්න පුළුවන්. තොග වෙළෙන්දා වෙළඳපළෙන් ඉවත් කළොත් ඒ තොග වෙළඳ කටයුතු වල නිරත වෙච්ච අයට රැකියා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තොග වෙළෙන්දා වෙළඳපළෙන් ඉවත් කළොත් ඒ කටයුත්ත තොග වෙළෙන්දා කරපු කටයුත්ත අපිට වෙනත් පාර්ශවයකකින් සිදු කරගන්න වෙනවා. ඒ කියන්නේ දෙපැත්තින් එක්ක නිෂ්පාදකයාට එක්ක සිල්ලර වෙළෙන්දාට තොග වෙළෙන්දා කරපු වැඩ කරන්න වෙනවා. ඒ නිසා තොග වෙළෙන්දා වෙළඳපළෙන් ඉවත් කිරීම පක්ෂව සහ විපක්ෂව අපිට මේ විදිහට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට මෙතන අවසාන වශයෙන් කියන්න පුළුවන් තොග වෙළෙන්දා වෙළඳපළෙන් ඉවත් කළත් එයා සිදු කරපු කාර්යභාරය වෙළඳපළෙන් ඉවත් කරන්න බැහැයි කියලා. බොහොමත්ම ස්තුතියි.